චෛතසික 52ක් අටවිසි රූපයත් නිර්වාණයක් කියන මේ ධර්මයි වස්තු ධම්ම හැටියට අප දැනගන්න. ඒ ධර්ම ඊළඟට බෙදා දක්වනවා මේ මිශ්‍රක සංග්‍රහයේදී. අකුසල සංග්‍රහය, මිශ්‍රක සංග්‍රහය, බෝධිපාක්ෂික සංග්‍රහය, සර්ව සංග්‍රහය කියලා ඒ සමුච්ඡය කාණ්ඩය කොටස් 4කට බෙදා ඒ කරුණු විස්තර කරනවා. පළමුවෙන්ම ඉගැන්වෙන්නේ අකුසල කාණ්ඩය කියන කොටස. එහි අකුසල කාණ්ඩයට ඇතුළත් ධර්ම දක්වනවා ආස්තව, ඕඝ, යෝග, ගන්ධ, උපාදාන, නීවරණ, අනුසය, සංයෝජනය, ක්ලේශ කියලා කොටස් 9ක්. ඒ අකුසල සංග්‍රහය 9 වදෑරුම් 9 විධයි. ඒකාන්ත අකුසල වශයෙන් සමාන වූ ධර්මයන්ගේ සංග්‍රහය අකුසල සංග්‍රහයයි. ඒ කියන්නේ දැන් මෙතන අප කියවෙන අප විස්තර කරන ඒ ආසව, ඕග, යෝග, ගන්ධ, උපාදාන, නීවරණ, අනුසය, සංයෝජන, ක්ලේශ කියන ඒ 9ටම ඇතුළත් වී තිබෙන්නේ අකුසල ධර්මමයි. දැන් ඒ අකුසල ධර්මයේ කියන විට අකුසල් සිත් 12ක් තිබෙනවා. ඒ අකුසල් සිත් 12ෙහි යෙදෙන ඒකාන්ත අකුසල ධර්මයේ කියා ගන්නට තිබෙන්නේ 14ක්. දැන් අන්‍ය සමාන චෛතසික 13ක් අකුසල් සිත්වල යෙදෙනවා. දන්නවනේ අකුසල ධම්මා කියන මේ පදයට ස්වરૂපාර්ථ නැත්නම් අභිධේයාර්ථ වශයෙන් ලැබෙන්නේ සිත් 12කුත් අකුසල ධම්මා කියන විට සිත් 12ක් ඒ සමග යෙදෙන චෛතසික 27ක්. මේ චෛතසික 27 කීවේ අන්‍ය සමාන චෛතසික 13ක් අකුසල චෛතසික 14ක්. එමනේ දැන් අපි ඒ අභිධර්මයේ ඉගෙනීමේදී ධම්ම සංගතිය යන මාතෘකාවත් ඉගෙන ගන්නට වෙනවා. ඒ අභිධර්ම මාතෘකාව ආරම්භ කරන්නේ කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාකතා ධම්මා කියන මේ ත්‍රිකය. ඒ කුසල ධම්ම, අකුසල ධම්ම, අභ්‍යාකත ධම්ම කියන ඒවා පරමාර්ථ ධර්මමයි. එයින් පිටත්තර දෙයක් නෙවෙයි. ඒ පරමාර්ථ ධර්ම ඊළඟට උදුරනවා නැත්නම් වෙන්කොට ගන්නවා. මොනවද ඒ අකුසල ධර්ම? අකුසල ධර්ම නම් සිත් වශයෙන් 12කුත්, ඒ කියන්නේ අකුසල් සිත් 12ක්, ඒ සමග යෙදෙන චෛතසික 27ක්. ඒ 27 ගන්නේ අන්‍ය සමාන චෛතසික 13ක්, අකුසල චෛතසික 14ක්. අන්‍ය සමාන චෛතසික 13ට ඒ නම ලැබී තිබෙන්නේ කුසල් සිත්වල, අකුසල් සිත්වල, විපාක සිත්වල, ක්‍රියා සිත්වල කියන මේ සිත් කවරක හෝ යෙදෙනවා. එහෙම යෙදෙන විට ඒ යෙදෙන සිත අනුව ඒ චෛතසිකය ගන්නට වෙනවා. අකුසල් සිත්වල යෙදෙන විට අකුසල් වශයෙන්, කුසල් සිත්වල යෙදෙන විට කුසල් වශයෙන්, විපාක ක්‍රියා සිත්වල නැත්නම් අව්‍යාකෘත සිත්වල යෙදෙන විට අව්‍යාකෘත ධර්ම වශයෙන්. ඒ නිසා අපි ලෝභය, ද්වේෂය, මෝහය කියන තුන ගැන කතා කරන විට දැනගත්තා ඒවා ඒකාන්ත අකුසල හේතු කියලා. ඊළඟට අලෝභය, අදෝෂය, අමෝහය කියන තුන පිළිබඳව කතා කරන විට කීවේ ඒවා කුසල හේතුන්ද වෙනවා, ඒ වගේම අව්‍යාකෘත හේතුන්ද වෙනවනේ. ඒ අලෝභ, අදෝෂ, අමෝහ කියන තුන කුසල් සිත් සමගත් යෙදෙනවා. විපාක සිත්, ක්‍රියා සිත් කියන කියන්නේ කුසල විපාක, ඒ වගේම ක්‍රියා සිත් කියන මේවාෙහි යෙදෙනවා ඒ අලෝභ, අදෝෂ, අමෝහ. ලෝභ, දෝෂ, මෝහ එමේ දෙන්නේ නැහැ. ඒ අලෝභ, අදෝෂ, අමෝහ කුසල් සිත්වල මෙන්ම විපාක සිත්, ක්‍රියා සිත්වලත් යෙදෙන බැවින් ඒවා කුසල හේතුන්ද වන, අව්‍යාකෘත හේතුන්ද වන ධර්ම තුනක් වශයෙන් ගත්තා. කුසල් සිත් සමග යෙදෙන විට කුසල් වෙනවා,
විපාක සිත් ක්‍රියාසිත කියන අව්‍යාකෘත සිත් සමග යෙදෙන විට එය කුසල් නෙවේ. විපාක නැත්තම් ක්‍රියා. ඒ විදිහට අකුසල ධර්මයේ කියන විට ඒකාන්ත අකුසල ධර්මයේ කියන විට ගන්නට වන්නේ සිත් 12කුයි. අකුසල චෛතසික 14ක්. ඒකාන්ත අකුසල ධර්මයේ කියන්නේ ඒවා. නමුත් අකුසල ධර්මයේ කියා ගන්නා විට අකුසල් සිත් උපදින්නට බෑ. අකුසල් සිත් උපදින්නේ නැහැ. පස්සාදී චෛතසිකයන් නැතිව. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 හැම සිතකටම අවශ්‍යයි. හැම සිතකම ඒ 7 ලැබෙනවා. ඒ 7 නොලැබෙන එකද සිතක්වත් නැහැ. ඒ 7 ලැබෙන්නේ කුසල් සිත් වල නම් ඒ චෛතසිකත් කුසල ස්වභාවය ගන්නෙ ඒ අවස්ථාවේ. අකුසල් සිත් වල නම් අකුසල ස්වභාවය ගන්න. විපාක සිත් ක්‍රියා සිත් නම් ඒ විපාක ස්වභාවය ක්‍රියා ස්වභාවය ගන්නෙ. ඒ නිසායි ඒ 7 ප්‍රකීර්ණක චෛතසික 6ක් කියන 13 එකතු කොට අඤ්ඤ සමාන චෛතසිකය කියලා ඒවා නම් කරනවා. දැන් මේ අකුසල සංග්‍රහයේදී අපිට කතා කරන්නට වන්නේ ඒ වගේ අන්‍ය සමාන චෛතසික ධර්මත් අරගෙන නෙවෙයි. මේ ඒකාන්ත අකුසල ධර්ම. ඒ නිසා සිත් වශයෙන් අවරක් හෝ මෙතනට එන්නේ නැහැ. ආසව ඕග යෝග ගන්ත උපාදාන නීවරණ අනුසේ සංයෝජන ක්ලේශ කියන මෙතනට ඇතුළත්ව තිබෙන්නේ අකුසල චෛතසික. දැන් ආසව කියන්නේ ආසව මෙතන තුන අසා තිබෙනවා චතුරාශ්‍රව ධර්ම. චතුරාශ්‍රව. ඒ වගේම ආශ්‍රවක්ෂය කර ඥානය කියන තැන්වල ඒ ආසවය පිළිබඳවයි කතා කරන්නේ. ආසව. ආසවයි කියන්නේ ලෝභ, ditthi, මෝහ කියන ධර්ම තුනක නේ කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව. කාමාසවය කීවේ භවාසවය කීවේ ලෝභයට. ditthාසව, දිඨාසවය කියන්නේ දෘෂ්ටියට. අවිජ්ජාසවය කියන්නේ මෝහයට. ධර්ම වශයෙන් තිබෙන්නේ තුනයි. ලෝභයයි, ditthiyයි, මෝහයයි. ලෝභය දෙතැනක එනවා එහි ආසව වශයෙන් කාමාසව භවාසව. ඒ කාමාසවේ කියන්නේ මෙතන ඒ කාම කියන වචනයෙන් අරමුණු වන වස්තුකාමයන් නෙවෙයි දක්වන්නේ. දැන් වස්තුකාම කියලා කොටසක් තිබෙනවා. ක්ලේශකාමී කියලා තව ධර්මයක් තිබෙනවා. දැන් කාමයේ පිළිබඳව කතා කරන විට කාම කියන වචනය පිළිබඳව කතා කරන විට විග්‍රහයක් දක්වනවා. කාමේතිති කාමෝ කියන. කාමේතිති කාමෝ කියන්නේ කැමැති වේනුයි කාම නමි. එතන ඒ කැමැති වෙන ධර්මය ආසාව කියන මේ ධර්මයටයි එතන කාමේතිති කාමෝ කියන විග්‍රහයෙන් දෙන්නා. එතකොට ඒ ධර්මයයි එතන දක්වන්නේ. ඒ ලෝභය කාමේතිති කාමෝ. කාමීයතිති කාමෝ කියලා තව විග්‍රහයක් දක්වනවා. ඒ ආශා කරනු ලැබේනුයි කැමැති වනු ලැබේනුයි කාම නමි. ඒ කැමැත්ත නැත්නම් ඒ ආශාව යම් අරමුණක එල්බගෙන ඇති වේද අන්න ඒ අරමුණයි එතන කාමීයතිති කාමෝ කියන කාමයන්ගෙන් දක්වන්නේ. දැන් අපි ඒවා ගැනනේ ඔය පංචකාම ගැන කතා කරන්නේ. මේ පංචකාමී කීවේ කාම වස්තු. කාම කියන වචනය සාමාන්‍යයෙන් ගන්නා විට එතන ගැනෙන්නේ ලෝභය. ඒ ලෝභය මේ ආසව කතාවේදී බුදුරජාණන් වහන්සේ දෙකක් වශයෙන් දේශනා කළා. කාමාසව භවාසව කියන මේ දෙකක් වශයෙන්. ඉතින් ඊට කලින් අප දැනගන්නට ඕන ඇයි මේවට ආසව කියලා කියන්නේ. ආසව. ආසවයි කියන්නේ එක තේරුමක් දෙනවා.
ආසවන්තිති ආසවා. ආසවන්තිති ආසව. වැగిරෙන බැවින්, ගලා යන බැවින් ආසව නමී. ආසවන්තිති ආසව. ඉතින් ඒක තව දුරටත් විස්තර කරනවා. ඕකාසතෝ ආ භවග්ගංච ධම්මතෝ ආ ගෝත්‍රබුංච සවන්තිති ආසව. අවකාශ නැත්නම් ස්ථාන වශයෙන් සැලකන විට භවග්‍රයයි කියන නේව සංඥා නා සංඥා යතනේ දක්වා වැగిරෙන ගලා යන බැවින්ද ධර්මයන්ගේ වශයෙන් සෝතාපට්ටි මග්ග චිත්තයට පළමුව ලැබෙන ගෝත්‍ර භූ සිත තෙක් ගලා යන බැවින්ද කියන මේ තේරුමෙන්ද ඒවාට ආසව කියලා. දැන් ගෝත්‍ර භූ සිතේ කියන්නේ ලෞකික කාමාවචර සිතක්. ඒ සිත නිර්වාණය අරමුණු කරමිනුයි මේ අවස්ථාවේදී උපදින. දැන් මේ ගෝත්‍ර භූ සිත එන තුරු සිතට පැමිණෙන තුරු තිබෙන తত্ত্বය ලෞකික ධර්මයන් දක්නා අවස්ථා ලෞකික ධර්මාරම. ඒ නිසා ඒ දක්වා වූ සියලුම සිත් චෛතසික රූප කියන මේ කවරක් හෝ මේ ආශ්‍රවයන්ට අරමුණු. ඒ ගෝත්‍ර භූ සිත ආශ්‍රවයට අරමුණු කරන්නට පුළුවන් කමක් නැහැ මේ අවස්ථාවේදී. මොකද එය නිවන අරමුණු කරමින් පවත්. නමුත් ලෞකික ධර්මයක් වශයෙන් ගත් කල ඒත් අරමුණු කරන්නට පුළුවන්. ඒකයි ඒ කියන්නේ. කොටින් කියනවා නම් දැන් කාම ලෝභයට අරමුණු වන ධර්ම මොනවද කියලා ඇසුවොත් කියන්නට තිබෙන්නේ ලෞකික ධර්ම සියල්ල. ලෞකික ධර්ම සියල්ල. ලෞකික ධර්ම සියල්ලේ කියනකොට ගෝත්‍ර භූ සිතත් එනවා. ඒ කියන්නේ කුසල් සිතක් නේ. ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිතක්. ඒ ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිතක් වන ගෝත්‍ර භූ සිත ඒ අවස්ථාවේදී නම් මේ නිවන අරමුණු කරමින් උපදින්නේ. ඒ නිසා ඒ සිත මේ ආශ්‍රවයන්ට අවුවන එකක් නෙවෙයි. ඒ නිසා තෙක් කියලා කියන්නේ. ඒ තෙක් කියන එකේ තිබෙනවා මර්යාදා අවදී අභිවිධි අවදී කියලා අවධිය දෙකක් හැටියට දක්වනවා. ටීකාවේ මට මතකයි මම කියලා තියෙනවා. ඒ අවදී කියන්නේ ඒක ව්‍යාකරණ රීතියක්. ඒ මර්යාදා අවධියයි කියන එකට ඇතුළත් වන්නේ ඒ දාපිකේතොන් බම්බල පිටියේ හන්දිය තෙක් වැස්සයි කියලා ඒක අර්ථ දෙකක් ගන්නට. එක්කෝ හන්දිය අහුව නොවන විදිහට එහෙම නැත්නම් හන්දියත් අසුවන විදිහට. මේ දෙකම ඒකට කියනවා දැන් ඒ හන්දිය නැතුව ඊට මෙහා ඒ දක්වා කියන තේරුම ගත්තොත් ඒකට කියන්නේ මර්යාදා අවධි කියලා. මර්යාදේ කියන්නේ සීමාව. හන්දියත් ඇතුළත් වෙන්නට නම් අභිවිධි කියලා කියන්නේ. එයත් ඇතුළත් වන්න නම් ගන්න. දැන් ගෝත්‍ර භූ සිත දක්වා කියන විට ගෝත්‍ර භූ සිත අසු වෙන්නේ නැහැ එතන. එතන මර්යාදාව කියන. භවග්‍රය දක්වා කියන විට භවග්‍රය කියන්නේ නේව සංඥානා සංඥායත. එය අසු වෙනවා. ඒක අභිවිධි. අභිවිද්‍යාවදී. දැන් ඒ විදිහට බලනකොට මේ ආශ්‍රව ධර්මයන් කුමක් අරමුණු කොටද පවතින්නේ? ලෞකික ධර්ම අරමුණු කොට. ලෞකික ධර්ම නම් මොනවද? සිත 81ක්. සිත 81ක් තිබෙනවා. ලෞකික සිත්. චෛතසික 52 81 යෙදෙන රූප 28. රූප 28. ඉතින් ඒවායි ලෞකික ධර්ම. ඒවා අරමුණු කොට තමා ලෝභය උපදින. අපි දන්නවා ලෝභය උපදිනයි කියන්නේ. ලෝභය උපදින්නේ ලෞකික ධර්ම අරමුණු කොට. එතකොට මේ ලෞකික ධර්මයේ කියන
ඒ වලට නැත්නම් මේ ධර්ම වලට ලෞකික සිත් සියල්ලම අරමුණු. ඒ ලෞකික සිත් වලින් එකක් තමයි ඒ නිර්වාණය සාක්ෂාත් කිරීමට කරන මාර්ග සිතට පළමුවෙන් ඇතිවන්නා වූ ගෝත්‍ර භූසිත. ගෝත්‍ර භූසිත. ඒ සිත නිවන අරමුණු කරමින් උපදින්නේ. නිවන අරමුණු කරමින්. ඒ ලෝභයට අරමුණු වන ධර්ම වශයෙන් ගත්තොත් ඒ සිත කාමාවචර කුසල් සිතක්, ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිතක්. ඒ සිත දාසු වෙනවා. ලෝභයේ වශයෙන් ගත්තම, නමුත් මේ අවස්ථාව වශයෙන් ගත්තම ඒක අහු වෙන්නේ නැහැ. අවස්ථාව වශයෙන්. එතකොට මේ ස්ථාන වශයෙන් භාග්‍රය දක්වා ධර්ම වශයෙන් ගෝත්‍ර භූසිත දක්වා පැතිර පවත්න නැත්නම් ගලා යන ස්වභාවය කියන තේරුමෙන් ආසව කියන නම. ආසව. අර තේරුමක් තිබෙනවා ආසව කියන්නේ. මේ පින්නතුන් දන්නවනේ ආසව කියලා ඔය නොඑක් බෙහෙත් වර්ග එකතු කරලා ඒ වතුරට දාලා බොහෝ කලක් පල් කරලා ගන්න. අන්න ඒ වගේ. දැන් ඒවායේ තිබෙනවා එක ස්වභාවයක් තමයි බොහෝ කලක් එහෙම තිබිලා පල් වීම. පල් වුණු ස්වභාවයක් තියෙනවා. එකම තැනක තිබෙන ගලා යන වතුරක් නෙවෙයිනේ. ඒ එතන එකම තැනක තිබීම වශයෙන් පල් වීමක් තිබෙනවා. අනිත් එක ඒවා කවුරු හරි පානය කරනවා නම් ඒ පානය කරන තැනත්තා මත්වන ස්වභාවයකුත් තියෙනවා. මත්වීමකුත් වෙනවා. මේ ආශ්‍රවයන්ගේ තිබෙනවා මේ දෙආකාරය. බොහෝ කලක් පල් වෙමින් තිබෙන්නේ කොහේද? මේ සත්ව సంతానගතව පවතින. අපි එකිනෙක කෙනා පිළිබඳ වූ මේ කාමාසව, භවආසව, ditthාසව, අවිජ්ජාසව කියන ලෝභ, ditthi, මෝහ කියන මේ ධර්ම තුන පිළිබඳව සලකන විට කවදා මේවා අප సంతాනෙහි ඇති වුණාද ආදියක් එහෙම දක්වන්නට බෑ. ඒකට අනාදිමත් කාලයක් මුළුල්ලෙහි මේ සත්ව సంతానගතව පැවතගෙන එන ස්වභාව ධර්මයන් සමූහයක් බැවින් මේවා හරියට අර පල්වුණු ගතියක් තිබෙනවා. ඒ වගේම මේ ධර්මයන්ගෙන් යුක්ත වූ තැනැත්තා ඒවායින් මත් කරවනවා. මේ සිහිසන් නැති කරනවානේ. කාමාසව, භවආසව, ditthාසව, අවිජ්ජාසව කියන මේ ධර්ම වලින් සත්‍යයන්ව මත් කරලා මත් කරලා තිබෙනවා. බල සම්පන්නයි. ඔව්. මත් කරන ස්වභාවය තියෙනවා. දැන් ලෝභය පිළිබඳ නොඑක් තරාතිරම් තිබෙනවා. අපි දන්නවා. ලෝභය පිළිබඳ. ඒ ලෝභය බලවත්සේ ඇති වුණාම ඒතනත්තා හරියට මත්වුණු කෙනෙක් වගේම ඒතනත්තාගේ ක්‍රියාව ඒ අවස්ථාවේදී ඒ ලෝභය Tamanගේ චිත්තසංතානී ඇති වී තමාව පෙළෙන දවන ස්වභාවය ඇති වූ කල්හි පවත්නේම මත් ගතිය මත් ස්වභාවය. ඒ නිසා කල යුත්ත නොකල යුත්ත කියන මේද තේරුම් ගන්නට බැරි තත්වයක් ඇති වෙනවා. ඒ වගේමයි ඔය ditthාස භවආසවේ කියන්නේ ඒ රූප භව අරූප භව කියන මේවා පිළිබඳවත් ඒවා ලබා ගැනීමට ඉවහල් වෙන රූප ධාන අරූප ධාන කියන ඒ කුසල ධර්ම පිළිබඳව ඇතිවන්නා වූ ආසාව. දැන් කෙනෙකුන් බඹලව ඉපදීමේ බලාපොරොත්තුව එතනකට ඇති වුණොත් ඒකට බඹලව කියන ඉහළ තැන ඒ ස්ථානෙහි ඉපදීමටයි තමන්ගේ බලාපොරොත්තු. ඒ නිසා ඔහුට ඒ පිළිබඳව ඇති වූ ආශාව මුදුන් පමුණවා ගැනීම සඳහා ඔහු ක්‍රියා කරනවා. හරියට මේ ධර්මයෙන් තමා මත් වූ ස්වභාවයක් එතකොට ඇතිවන්නේ.
ඒ නිසා ඒ කියන්නේ ඒ ධර්ම උපදවා ගන්නවා රූපාරූප ධර්ම. නමුත් අනිත් සියල්ලම එතනට අත්හරිනවා. අනිත් සියල්ලම අත්හැරලා Tamange එකම අභිප්‍රාය වන්නේ ඒ රූප භවයේ ඉපදීම එමෙ නැත්නම් අරූප භවයේ ඉපදීම. ඒ සඳහා වුමනා කරන ඒ ධ්‍යාන උපදවා ගැනීමට බොහෝ දෙයක් කොටින් කියනවා නම් හිගේ පවා අත්හැරලා ඒ සඳහා උත්සාහ කරන වෑයම් කරන. එතකොට ඒ උත්සාහ කරන්නේ වෑයම් කරන්නේ ඒ භක්ම ලෝකේ ඉපදීමට ඕන කරන ඒ කර්මය ඇති කර ගැනීම සඳහා. තමාගේ ආශාව තිබෙන්නේ භක්ම ලෝකෙහි උපදින්නට. ඒතකොට ඒ ඉපදීමේ ආශාව නැත්නම් භක්ම පංචස්කන්ධයක් ලබා ගැනීමේ තිබෙන ආශාව මුදුන් පමුණවා ගන්නට බෑ. තව දෙයක් උපදවා ගන්නේ නැතිව. ඒ නිසා ඒ ලබා ගන්නට නම් මේ පිළිබඳවත් ආශාව තිබෙන්නට ඕන. මෙයත් උපදවා ගන්නට ඕන. ඒ බැවින් හිතම ඒකනේ රූප රාග අරූප රාග කියලා තියෙනවා. අනේ රූප රාග අරූප රාග වශයෙන් පවත්නා වූ ආශාව තමයි මෙතන භවස්සව කියලා. නෑ දෘෂ්ටියෙන් පස්සේ ditthiyat ඇති වෙන්නට පුළුවන් ditthiyat එක්කම. ඒ කියන්නේ දැන් ආසව කියන ඒවා කාමාසව භවාසව ditthාසව අවිජ්ජාසව කියන මේ හතරම ධර්ම වශයෙන් තුනක් කියලා කිව්වනේ ලෝභ ditthi මෝහ. දැන් ඒ ලෝභ ditthi මෝහ කියන තුනම පවතිනවා ditthිගත සංපයුක්ත සිත්වල. ditthිගත සංපයුක්ත සිත් තිබෙනවා. ඒ ditthිගත සංපයුක්ත සිතෙහි ලෝභයක් තිබෙනවා. ditthියක් තිබෙනවා. මෝහයක් තිබෙනවා. මෝහයක් තිබෙනවා. එතකොට මෝහයෙන් කරන්නේ ආදීනවය වසනය කරන. ආදීනවය වරද ඇති සැටිය පෙන්වන්නේ නැහැ. දැන් කාම භවයේහි, රූප භවයේහි, තරූප භවයේහි කියන මේ කවර භවයක හෝ ආදීනව තිබෙනවා. මොකක්ද ආදීනව? ප්‍රධාන ආදීනවය තමයි එහි තිබෙන අනිත්‍ය බව. අනිත්‍ය බව හිතාගත්තට ඒ නිට්ටයයි කියලා අනිත්‍යයි. ඒ අනිත්‍ය බවම තමයි එහි තිබෙන ආදීනවය. දැන් පංචස්කන්ධෙහි තිබෙන ආදීනවයත් ප්‍රධාන ආදීනවය. ප්‍රධාන ආදීනවය තමයි මෙහි ඇති අනිත්‍යතාවය. අනිත්‍ය බව. ඉතින් ඒ ආදීනවය බඹලවත් තිබෙනවා. ධක්ම පංචස්කන්ධෙහි තිබෙනවා. ඒ ආදීනවය වැසී යනවා කෙනෙකුට. වැසී යන්නේ ඒ පිළිබඳ ඇති තතු දක්නා නුවණ නැති බැවින්. එනම් මෝහයෙන් මුලා වූ බැවින්. ඉන්සාන් දැන් මෝහයෙන් මුලා වූ කෙනෙක් නැවත උත්පත්තියෙන් ලබන්නේ නැහැ නේද? නැවත උත්පත්තිය ලබන්නේ කවුද? මෝහයෙන් යුක්ත කෙනෙක්. මෝහයේ තිබෙන තාක් කල් ඒක නවත්තන්නට බෑ. මෝහයේ තිබෙන මොහේ තියෙනකොට තෘෂ්ණාව තියෙනවා. මෝහය තිබෙන්නේ මේ ධර්ම පිළිබඳ යථා තත්ත්වය නොදැකීම නිසා. ඉතින් ඇතිසැටි යමක් පිළිබඳව ඇතිසැටි නොදත් නැත්තා ඒ දේ ඉෂ්ට වශයෙන් ගන්නා කල ඒ ඉෂ්ට වූ දෙයට ඇලෙනවා. ඉෂ්ට වූ දෙයට ඇලෙනවා. දැන් මේ ධර්ම කාමාසව, භවාසව, ditthාසව, අවිජ්ජාසව. ඒ කාමාසවේ කීවේ කාම වස්තුන්, කාම ධර්මයන් පිළිබඳව පවත්නා වූ ආසාව, ලෝභය, කාමාසව. භවාසවේ කීවේ රූපාරූප භවයන් පිළිබඳව සහ ඒ භවයන් ලබා දෙවන රූපාරූප ධ්‍යාන කුසලයන් පිළිබඳව පවත්නා වූ ආසාව භවාසව. ditthාසවේ කීවේ සියලුම දෘෂ්ටි සියලුම දිට්ඨීන් ඇතුළත් වෙනවා ditthාසවේ කියන. අවිජ්ජාසවේ කීවේ සියලුම දිට්ඨි විද්‍යා දෘෂ්ටි. සියලුම දිට්ඨි කියන කොට ගන්නේ සියලුම විද්‍යා දෘෂ්ටි. ඉතින් දෙසටක් විද්‍යා දෘෂ්ටි බුදුරජාණන් වහන්සේ භ්‍රමජාල සූත්‍රයේ දේශනා කළා. ඒ වගේම අහේතුක දෘෂ්ටිය, නාස්තික දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය කියන නියත මිත්‍යා දෘෂ්ටි දැක්වෙනවා. එපමණක් නෙවෙයි සක්කාය දිට්ඨි කියලා
මමය කෙනෙක්ය කියලා ගන්නා වූ ඒ සක්කාය දෘෂ්ටිය තියෙනවා. ඒ ඔක්කොම මේ දිඨාසව කියන එකට ඇතුළත්. සියලුම දෘෂ්ටීන් සම්‍යක් දෘෂ්ටි නෙමෙයි. දික්ටි කියනකොට ගන්නෙම මිත්‍යා දෘෂ්ටි. ඒ අවිජ්ජාසවේ කියන්නේ මේ සියල්ලට කාමාසවේ ඇතිවීමට, භවාසවේ ඇතිවීමට, දිඨාසවේ ඇතිවීමට බලවත් හේතුවක්ව පවත්නා වූ අවිද්‍යාව මෝහය. දැන් කෙනෙක් කාමාසවය එහෙම පිටින්ම නැති කලයි නම් ඒ නැති කරේ කාමාසවය ඇතිවීමට තුඩු දෙන හේතු වන මෝහය ඒ තරමින් නැති කළ නිසා. මෝහය එහෙම පිටින්ම නැති කරන්නට බෑ කෙනෙක්. ඒක වර. දැන් කාමාසවය කියන එක මොන මාර්ගයේදීද නැති බෑ. අනාගාමී මාර්ගය. අනාගාමී මාර්ගයෙන් කාමාසවය නැතිව යන්නේ ඒ කාම ධර්ම නැත්නම් කාමාසවය කියන ඒ ලෝභයේ ඉපදීමට තමාට යම් මෝහයක් හේතු විනිනා ඒ මෝහය දැන් ඒ නැති එහෙත් ඔහුගේ මෝහය එහෙම පිටින්ම නැතුව ගියාද නෑ. තව රූප රාග අරූප රාග වශයෙන් ඇතිවන ඒ භවාසවය ඇතිවීමට හේතු වන මෝහය තවම තිබෙනවා. ඒ මෝහයේ අංශය තමයි. ඒ මෝහංශය තියෙනවා තාම. ඉතින් ඒක තාම තිබෙන නිසා භවාසවය කියන එක පවතිනවා. ඒක නැති වෙන්නේ. රහත් මගී විපස්සනා භාවනා කරනකොට ඥාන සම්ප්‍රයුක්ත කාමාවච කුසල්ය. නමුත් තියෙනවා ලෝභ දිට්ඨි කුසලය. දැන් විදර්ශනා කරනවායි කියනකොට ඒ විදර්ශනාවේදී විදර්ශනා කියන ඒ නම ලබන්නට සුදුසු වන්නේ කුසල්සිතක් ඥාන සම්ප්‍රයුක්ත කුසල්සිත. ඒ විපස්සනා කියන වචනයම ඥානයට යොදන වචන. නුවණටයි. ඒ විශේෂ දැකීම. එහෙම නැත්නම් විවිධාකාරයෙන් දැකීම. ඒ නිසායි විපස්සනා. ඒ නුවණටම වචනයක්. නුවණමයි එහින් දක්වන්නේ. ඒ නුවණ දැන් විපස්සනා කියන විට ඒ නුවණ එක කරුණක් පිළිබඳව වෙන් කරලා නැත්නම් යම්කිසි කාරණයක් පිළිබඳව වෙන් කරලා දක්වනවා. ඒ විපස්සනා. දැන් කර්මය, කර්මඵලය දැනගන්නා නුවණ විපස්සනා කියන්නේ නෑ ඒක. ඒකට විපස්සනා කියන්නේ. ඒක නුවණක් තමයි. නමුත් එතන විපස්සනා කිව්වේ නෑ. විපස්සනා කියන්නේ ප්‍රධාන වශයෙන් විපස්සනා කියන නම අනිත්‍ය, දුක්ඛය, අනාත්මය කියන මේ තුන දක්නා නුවණ. ඒ තමයි විපස්සනා. සම්මා ධම්මං විපස්සති කියන එකෙන් අදහස් කරන්නේ ඒ විපස්සනාවෙන් කරන්නේ අනිත්‍ය දකින, දුක්ඛය දකින, අනාත්මය දකින. අනේ ඒ අනිත්‍ය, දුක්ඛය, අනාත්මය දක්නා නුවණ තමයි විපස්සනා. ඉතින් මේ නුවණ ලබා ගන්නට කරන වෑයම, ඒ නුවණ ඉපදවා ගැනීම වශයෙන් කරන භාවනාවක් තිබෙනවා. ඒ භාවනාවට කියන්නේ විපස්සනා භාවනාව. නුවණ කොයි වේලාවකවත් යෙදෙන්නේ නැත්නම් ඒ අවස්ථාව මේ භාවනාවට සම්බන්ධ නැහැ. භාවනාවට අයිති නැහැ. ඒ නැtei කීවේ නුවණින්ම කළ යුතු වැඩක් කියන. නුවණම තිබෙන්නට ඕන. ඒ නුවණ නැති සිතකට ඒ භාවනාමය දියුණුව කියන එක උපදවන්නට බෑ. ඇති කරන්නේ නුවණමයි ඇති වෙන්නේ. ඉතින් අතරින් පතර භාවනා කරන කෙනෙකුට වුවත් නුවණ නැති සිත උපදින්නට පුළුවන්. ඒ වෙලේ ඒ භාවනා කර්මයට උපකාර වන සිතක් නෙවෙයි Tamanට උපදින්නේ. දැන්
සිහිය අපිට බොහොම ප්‍රයෝජන ධර්මයක්. සිහිය තිබෙන තාක් කල් කෙනෙකු අකුසලයට වැටෙන්නේ නැහැ. සිහිය කියන්නේ සති. සතිය තිබෙන තුරු අකුසලයකට වැටෙන්නේ. අකුසල් වලට වැටෙන්නට නොදී රකින්න බවක් සිහියේ තිබෙන. සිහිය කියන්නේ ඒ බඳු ධර්මයක්. ඒ නිසා සිහිය නුවණ නැතිව වුවත් හොඳයි. නුවණ නැති අවස්ථාවක වුවද සිහිය ඇත්නම් එය හොඳයි. ඒ කියන්නේ දැන් ඥාන විප්‍රයුක්ත සිත් තියෙනවා. ඒ ඥාන විප්‍රයුක්ත සිත් ඥාණයෙන් තොර වුවත් සිහියෙන් යුක්තයි. ඒ කුසල් සිත. ඒ ඕන කරනවා. ඒ මොකද කුසල් සිතක් කියන එකෙන්ම පෙනෙන්නේ අපි අකුසලයට වැටුනේ නැහැ. ඒ වෙලේ අකුසලයට වැටුනේ කුසලෙහි සිටි. ඒ නිසා ඒ නුවණින් තොර වුවත් සිහිය වැදගත් වටිනවා. ඇති කරගත යුතුයි. නමුත් සිහිය උපදවාගෙන වදාරන තැන්වලදී සිහිය නුවණත් එක්ක සම්බන්ධ කොටයි වදාරන්නේ. පරමේන සති නේපක්කේන සමන්නාගතෝ හෝති චිර කතම්පි චිර භාසිතම්පි සරිතා හෝති අනුස්සරිතා කියන තැන්වල හිම වදාළ තැන්වලදී නේපක්ක කියන වචනය දැක්ුවේ නුවණ පරමේන සති නේපක්කේ. ඒකට සිහියයි නුවණයි කියන දෙකම අරගෙනයි සිහිය ගැනත් වදාළේ. ඒ නිසා නුවණත් එක්ක ගිය සිහියයි වඩාත්ම හොඳයි. නැත්නම් ඒ අර්ථය සිදු කර දෙන්නේ. එහෙම නැති අවස්ථාවක් වුවත් සිහිය තිබෙනවා නම් ඒ තාක් හොඳයි. සිහිය නැතිව ගියොත් තමයි මොන්න වැටෙන්නේ කයේ වරදකට, වචනයෙන් වැරද්දක්, සිතේම වරදක් සිදුවන්නේ ඒ සිහිය නැතිව ගිය අවස්ථාව. එදින එහෙම අවස්ථා කොතෙකුත් ඇති වෙනවා. ඒ ඇති වෙන අවස්ථා කොතෙක් තිබුණත් අපට දැනෙන්නේ නැහැ, අපි හිතන්නේ නැති නිසා, අපි ඒ පිළිබඳව අවදිව නොසිටින නිසා. ඒකයි තමයි. නෑ. නුවණ සිහියෙන් තොරව කවදාවත් ඇති. නුවණින් තොර වූ සිහියක් කවදාවත් ලැබෙන්නේ. දැන් ඒ නිසා අපි ඉගෙන ගත්ත නේද කුසල් සිත් ඉගෙන ගත්තනේ. කාමාවචර කුසල් සිත් ඉගෙන ගත්තා. ඊළඟට මේ චෛතසික පිළිබඳව ඉගෙන ගත්තා. චෛතසිකයන්ගේ සංප්‍රයෝගණය සංග්‍රහණය ඉගෙන ගත්තා. ඒ සංප්‍රයෝගණය ඉගෙන ගනිද්දී අපි නුවණ පිළිබඳව ප්‍රඥාව යෙදෙන සිත් මේවයි කියලා දැනගත්තා. ප්‍රඥාව යෙදෙන සිත් මොනවද? ඥාන සංප්‍රයුක්ත කාමාවචර සිත් 12යි. නේ? කාමාවචර සිත් 12ක් තියෙනවා. ඥාන සංප්‍රයුක්ත කුසල් විපාක ක්‍රියා. ඒ 12යි. මහත්ගත ලෝකෝත්තර සිත් 35යි. මහත්ගත සිත් 27යි. ලෝකෝත්තර සිත් 8යි. 35යි. ඒ 47යි. ප්‍රඥාව යෙදෙනවා. ඒ සිත් 47යි ප්‍රඥාව යෙදෙනවා. දැන් ඒ සිත් 47 බලන්න. ඒ සිත් 47යි ඒවා කොයි ගොඩට ඇතුළත් වෙන්නේ? ඒ ඔක්කොම අපි ඉගෙනගත්ත ප්‍රභේදයක් තිබුණා නේද? අසෝබන සිත්ය, සෝබන සිත් එක. මේ ටික ඇතුළත් වන්නේ සෝබන සිත්වල. ඒ සෝබන සිත්වල නිතින්ම යෙදෙන සෝබන සාධාරණයි කියා චෛතසික කීයක් අපි ඉගෙන ගත්තද? සෝබන සාධාරණ 19ක්. සෝබන සාධාරණ චෛතසික 19ක්. ඒ 19 කියලා බලන්න නිකන් නම් කරා. සද්ධා සති හිරි ඔත්තප්ප. අර සද්ධා සති. සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස తත්‍ර බද්ධත්තතා ආදි වශයෙන් එන්නේ 19. සද්ධාව සතිය සති. ඒ කියන්නේ සත්‍ය චෛතසිකය හැම සෝබන සිතකම තිබෙන. හැම සෝබන සිතකම. ඒ නිසා මේ හිතන්නට එපා යම් කිසි අවස්ථාවකදී Taman සිදු කරන යම් කිසි කර්මයක්, යම් කිසි ක්‍රියාවක්
ඒ ක්‍රියාව කුසල් වන්නට නම් සිහිය තිබෙන්නටම ඕන. සිහිය තිබෙන්නට. ඒ සිහිය නැති විටක තමයි ලෝභය උපදින්නේ, ද්වේෂය උපදින්නේ, මෝහය උපදින්නේ. ලෝභය උපදින්නේ, ද්වේෂය උපදින්නේ, මෝහය. ඉතින් ඒ ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ තුනෙන් යුක්ත වූ සිත් උපදනා. ඒ කියන්නේ ලෝභ දෝෂ දෙක කවදාවත් එකට උපදින්නේ නැහැ. ඒ වයින් යුක්ත වූ සිත් උපදනා අවස්ථාවම නේද වැඩියෙන්ම පවතින්නේ කියන එක අපිට හිතා ගන්නට පුළුවන්. ඒ නිසා තමයි අපිට උගන්වන්නේ හැම විටම සිහියෙන් යුක්තව ඉන්නට ඒක. නේ? සිහියෙන් යුක්ත. එහෙම නැත්නම් ඉතා සුළු ක්‍රියාවක් වෙන්නට පුළුවන්. ඒද කරන්නේ ලෝභයෙන්. එහෙම නැත්නම් ද්වේෂය. ඒතකොට ලෝභය යෙදුනොත් එතන මෝහය තිබෙනවා, ද්වේෂය යෙදුනොත් මෝහය තිබෙනවා. ඒ නිසා ඒ සිහියෙන් යුක්තව කටයුතු කරන්නටයි කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? මේ පුරුදු පරිදි සිරිත් පරිදි හරියට ගංගාවේ ජලය පහළට ගලා යන්නක් නෙන් අපගේ సంతානයන්හි උපදනා වූ ලෝභ ද්වේෂ ආදී අකුසල ධර්මයන් උපදින්නට ඇති ඉඩ කඩ අවුරා දෙමි. ඒකයි සිහියෙන් යුතුව කටයුතු කරන්නේ, මෙනෙහි කරන්නට ඒ කියලා උගන්වනවා. වෙන කිසිවක් නිසා නෙමෙයි. දැන් එහෙම කටයුතු කිරීම නිසා තමයි නිරතුරු ඇතිවීමට ශක්තියක් වශයෙන් පැවත්නා වූ ඒ අකුසල ධර්ම මේ කුසල බලයෙන් දුරු කරන්නේ, මඩින්නේ. එහෙම කරලා තමයි යම්කිසි දවසක ඒවා නැවත නූපදන ආකාරයෙන් දුරු කළ හැකි වන්නේ. දැන් ඉතින් මේ ලෝභ, කාමාසව, භවසව, ditthාසව, අවිජ්ජාසව කියන මේවා අපට මේවා කොහොම අර සබ්දානුසය කියලා තියෙන අනුසය හතක් ඒවා අපි ඉදිරියේදී කියනවා. ඒ අනුසය ධර්ම පවතින නිසා තමයි මේවා ඇතිවන්නේ. දැන් ඒ අවිජ්ජා සවය කියන එක අපට තිබෙනවා අවිජ්ජා අනුසය වශයෙන්. කියන්නේ අවිද්‍යාව කියන්නේ මුලාව, මෝහය, ඇතිතතු නොදැකීම. ඒ ඇති සැටි නොදක්නා වූ මුලාවනි ස්වභාවය අප තුල අප්‍රහීන වශයෙන් පවතිනවා. අප තුල තියෙනවා. ඒ නිසා අපි මුලා නොවිය යුතුයි. ඒ අපට දක්නට ලැබෙන දේ, අපට අසන්නට ලැබෙන දේ, අපට ආග්‍රහණය කරන්නට ලැබෙන දේ, අපට දිවෙහි ගැටෙන රසය, කයෙහි ගැටෙන පුට්ටබ්බය කියන මේවායි අපි මුලා නොවිය යුතුයි. නමුත් මුලාවන ස්වභාවය අප තුල අප්‍රහීන වශයෙන් පවත්නා බැවින් අපට මේ හැපෙන දේවල, ගැටෙන දේවල, දක්නට ලැබෙන දේවල තිබෙන ආදීනවාදිය මෙනෙහි කරන්නට පුළුවන්කම නෙවෙයි මේ අවස්ථාවේදී ඇතිවන්නේ. මේවා පිළිබඳව ඒවා අරමුණු කොටම එක්කෝ ඒ ඇලෙන ස්වභාවයෙන් යුක්ත වූ සිත් ඇති වෙනවා. එහෙම නැත්නම් එහි ගැටෙන ස්වභාවය ඇති. ඉතින් මේ දෙකම මේ මෝහය නිසා වන්නේ. ඇලෙන්නේ මෝහය නිසා, ගැටෙන්නේ මෝහය නිසා. ඉතින් ඇලීමයි ගැටීමයි කියන දෙකම නැතුව ඉන්නට පුළුවන්කම ඇති කර ගන්නවා නම් එයින් දක්වන්නේ කුමක්ද? මෝහයට අවුනේ නැහැ. නැත්නම් මෝහයේ අතට අහුනේ නැහැ. අර චිත්තහත් ස්තවිරයන්ගේ කතාව අහලා තිබෙනවනේ. නේ? චිත්තහත් ස්තවිරය කියලා ආඳුනනම හය පාරක් මහාන වුණා, හය පාරක් සිවුරලා ගියේ. චිත්තහත් කිව්වේ ඒකනේ. හරියට හිත නැමැති අතට අහු වෙලා ඉන්නේ. ඉතින් හිතෙන් කියන එක කරනවා. හැමතිස්සෙම ඒකනේ කලේ. සිතට යටත් වෙලා අන්තිම පාරන මේ ආපහු නොයන විදිහටම ආවන. දැන් ඒ වගේ
මුලා නොවිය යුතු දෙහි මුලා වෙනවා. ඒ මුලා වෙන ස්වභාවය අප තුල තිබෙනවා. ඒ නිසාම තමයි මේ තාක්කල් අපි සසරේ ඉන්නේ. තව ඉදිරියට යනවා නම් යන්නේ ඒ නිසා මේ මුලාව අප තුල පවතිනවා. ඒක දිලේසි නෑ දුරු කරගන්නට මේ නිබඳු ශාසනයක් මුණ ගැසුණු කල්හි කල යුතුව තිබෙන්නේ ඒ මුලාව එහෙම පිටින්ම දුරු කරගන්නට බැරි නම් එයින් යම්කිසි ඒක දේශයක්වත් ඒ මුලාව පිළිබඳව දුරු කර ගැනීමට උත්සාහ කිරීම. ශාසනය පිට තියෙන ඔක්කොම මුලා. ඔව් නැතු. ඒකනේ මුළු ලෝකයම මේ මුලාවට අහු වෙලා නේ. ඥානවන්තය ඒ හැම එකකින් හැම දෙයක් මේ මුලාවට අසු වෙලා ඉන්නේ. ඉතින් මේ මුලාව නිසා ඒ Taman යන පැත්ත යමක් නම් ඒ පැත්තට සරිලන විදිහට කරුණුත් සොයා ගන්නවා. කරුණුත් සොයා ගන්න. එකපාරටම අපිට උව කරන්න බෑ. ආදි වශයෙන් ඉතින් ඒක කරුණු සොයාගෙන යන්න. ඒක තමයි මුලාවත් ඒ මුලා වීමේ තියෙන එක ස්වභාවයක්. මුලාව කියන්නේ මෝහයනේ. මෝහය අකුසල පක්ෂයේදී ක්‍රියා කරනවා නුවණ හැටියට. නුවණ හැටියට ක්‍රියා කරනවා. මහත්මා ගාන්ධි වගේ උත්තරයොත් මුලාවයි. කුතරම් මුලාවක වැටෙනවා. මුලාව. ඒ තමයි මුහිතී මෝහයෙන් කරන මුලාව. ඒ මුලාව ස්කන්ධ පංචකය පිළිබඳ. ඒ ස්කන්ධ පංචකය පිළිබඳව මුලාව ඇති උත්තරතාවට ආත්මයක් කියලා එකක් ඇත්තේය කියලා හෝ ඒ විදිහේ නොයේ ඒ මුලාව නිසා ඇතිවන ඒ මුලා වූ ස්වභාවය තමයි ප්‍රධාන. ඒ මුලා වූ ස්වභාවය නිසා අපට ඇති වෙනවා මමය කියන ගනු ලබන ඒ ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය. ඒකද රෝගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. රෝගයක් හැටියට. ඉතින් අන්න ඒ මුලාව තමයි අවිජ්ජාසවය කියන්නේ. අවිජ්ජාසවය. ඒ අවිජ්ජාසවය තිබෙන කෙනෙකුට ඒ අවිද්‍යාවත් එක්කම උපදනා ගතියක් තමයි කාමාසවය වශයෙන් දක්වන කාම වස්තුන් කාම ධර්මයන් පිළිබඳව ඇතිවන්නා වූ ආශාව ලෝභ. ඊළඟට රූප භවය අරූප භවය කියන මේවා පිළිබඳවත් ඒ රූප භවයන් ලබා දෙවන අරූප භවයන් ලබා දෙවන ධර්මයන් පිළිබඳවත් කෙනෙකුට යම් ආශාවක් ඇති වේ නම් ඒ ඇතිවන්නේද අර මුලාව පවතින නිසා. ඒ නිසා මේ සියල්ලගේම ප්‍රධානියා හැටියට ගන්නට පුළුවන් අවිද්‍යාව. ඒකයි ප්‍රධාන ධර්මය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කැණි බඳලයි කියලා දැක්කේ. අවිද්‍යාවයි ප්‍රධාන මුලාව. ඉතින් ඒ අවිද්‍යාව නැති කර ගන්නට නම් විද්‍යාව උපදවා ගන්නට ඕන. විද්‍යාවයි කියවේ කුමක්? විද්‍යාවයි කියවේ නුවණ, ඥානය, ප්‍රඥාව. ඒ විද්‍යාව උපදවා ගන්න. ඉතින් කාමාසවේ කියන ඒ ලෝභයත් භවාසවේ කියන ලෝභයත් දිඨාසවේ කියන දිඨියත් අවිජ්ජාසවේ කියන මෝහයත් මේ තුනම ලෝභ දිඨි මෝහ කියන තුනම ලැබෙනවා දිඨිගත සම්පයුක්ත. එතකොට කෙනෙකුට කාමාසවය උපදින අවස්ථාවක් කියලා ගත්තොත් ඒ අවස්ථාව කුමක්ද? ලෝභසිත උපදින අවස්ථාව. අපිට නොයේ කර්මණු කරා ඇදී යන ලෝභයක් ඒ අවස්ථාවවලදී උපදිනවානේ. ඒ ලෝභසිත හටගත් අවස්ථාවේදී මෙන්න කාමාසවය උපදිනවා. මොකද? කාමාසව කියන්නේ කාම වස්තුන් පිළිබඳව තියෙන ආශාව ඒක කොහොම වින්දනයට තමයි යොමු කරන්නේ. නෑ විමුක්තියකුත් නෙමෙයි එතන තිබෙන්නේ. ඒ අය විමුක්තියයි කියලා හිතාගත්ත දෙයක්. හිතාගත්ත. ස්පර්ශ. ඒයි කාම ධර්ම. කාම ධර්ම කියලා තියෙනවා. ඒ කාම ධර්ම තියෙනවනේ තව ඒවා. නේ. කාමාවචර සිත්, සමගේදන චෛතසික රූප ඒවත් කාම වස්තු.
ඒවා කෙරෙහි ආසාව. භවාසවේ කීවේ රූපාරූප භවයන්. එතකොට රූපාරූප භවයන් කියන විට ඒ රූප භවය පිළිබඳව ගන්නට තිබෙන ඒ රූප භව අරූප භවය කියලා ගන්නට තියෙන්නේ මොනවාද? රූප භවය කියලා ගත යුතුව තිබෙන්නේ ඒ විපාකස්කන්ධ. විපාකස්කන්ධ. දැන් රූප භවයේ ලැබෙන රූප මේ කාම රූප ධර්මමනේ. කාම ධර්මයන්ට ඇතුළත් වූ රූප 28 අතුරෙන් යම්කිසි රූප සමූහයක් තමයි රූපී භවයේ ලැබෙන්නේ. ඒ නිසා රූප භවයේ කියා ගන්නට තිබෙන ධර්ම නම් වෙන් කරලා ඒ විපාකස්කන්ධ හතර වේදනා සංඥා සංඛාර විඥාන. ඒ මොනවාද විපාකස්කන්ධ හතර වශයෙන් ලැබෙන්නේ? රූපාවචර විපාක සිත් පහක්. ඒ සමග යෙදෙන චෛතසික 35ක්. ඒ සමග යෙදෙන චෛතසික 35ක්. දැන් අනිත් ඒවා ලබා ගැනීම සඳහා කරන වෑයමක් නෙවෙයි ඒ රූප ධ්‍යාන උපදවාගෙන කරන්නේ. රූප ධ්‍යාන උපදවාගෙන බලාපොරොත්තු වන්නේ කුමක්ද? රූප භවයේ ප්‍රතිසන්දි. ඒ රූප භවයේ ප්‍රතිසන්දිය ලැබෙන්නේ රූපාවචර විපාක සිතේ. ඒ රූපාවචර විපාක සිත ලැබෙන විට පෙරපස නොවි ඒ භවයේ රූපත් පවත්නා එයි. මේ කර්මයෙන්ම ලබා දෙනවා ඒ භවයයි ඇතිවන්නා වූ රූප. මොනවද ඒ රූප? මොනවද රූප? පඨවි ධාතු සතර. නේ පඨවි ධාතු සතර ලැබෙනවා. චක්සුප්පසාද සෝතප්පසාද. නේ ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපය. ගාහන ජීවහ කාය නැහැ. ඉති භාව තුන් භාව නැහැ. ඒක ලැබෙනවා. ඉතින් ඒ අඩු සංඛ්‍යාවක් රූපෙහි ලැබෙන්නේ මේ උපදවපු ධානය නිසා. ධානයේ ඉපදෙන්නේ මේ කාම වස්තුන් අත්හැරලා යන්න. කාම ධර්ම අත්හැරලා යන්න. ඒ නිසා වුණට අඩු සංඛ්‍යාවක් රූප උපදිනවා. ප්‍රධාන එක තමයි මේ භවයේ උත්පත්තිය ලබා දෙවන කර්මය නිසා ලැබෙන විපාක. ඒකෝට මේ විපාක ස්කන්ධයන් පිළිබඳව තිබෙන ආසාව. ඒ විපාක ස්කන්ධය කියන විට රූප ඇතුළත් නැහැ. විපාක ස්කන්ධය කියන්නේ නාම ධර්ම සමූහයම පමණයි. දැන් මේ භවයේ පිළිබඳව කතා කරන විට විපාක ස්කන්ධයෝය කියන මේ වචනේ යෙදුවොත් එයින් අදහස් කරන්නේ විපාක සිතුත් ඒ සමග යෙදෙන චෛතසික. විපාක සිතා ඒ සමග යෙදෙන චෛතසික. කර්මජ රූප වලට වෙන නමක් තිබෙනවා. ඒවාට කියනවා කර්මජ රූපය කියලා. එහෙම නැත්නම් කටත්තා රූපය නමක්. ඒවට කියන්නේ විපාක කියලා. ඒ නිසානේ විපාක කියන වචනේ තෝරන්නේ. අඤ්ඤමඤ්ඤ විසිට්ඨානං කුසලා කුසලානං පාපෝති වාකාති විපාක. අඤ්ඤමඤ්ඤ විසිට්ඨානං අඤ්ඤමඤ්ඤ විරුද්ධානං කියන මේ වචන දෙකම පාවිච්චි කරනවා. එයින් දක්වන්නේ ඔවුනොවුනට වෙනස් වූ නැත්නම් ඔවුනොවුනට විරුද්ධ වූ කුසලා කුසලයන්ගේ මේරුණු බව පැසුණු බව විපාක නම්. ඒ කියන්නේ කුසලයන්ගේ පැසුණු අවස්ථාව විපාක කුසල විපාක. අකුසලයන්ගේ පැසුණු අවස්ථාව අකුසල විපාක. ඒ කියන්නේ ඵලය ගෙන දෙන අවස්ථාව. එතකොට ගන්නෙ මොනවද? නාම ධර්ම සමූහය පමණයි. රූප නෑ ඒකට. මේ කතාවට කොහොම ඇතුළත් වන්නේ ඒත් නාම ධර්මමයි. කාමාසවය කීවේ ලෝභය, භවාසවය කීවේ ලෝභය, ditthාසවය කීවේ ditthිචෛතසිකය, අවිජ්ජාසවය කීවේ මෝහය. ඒක ධර්ම වශයෙන් තිබෙන්නේ තුනයි. ලෝභ, ditthි, මෝහ. ඉතින් මේ ලෝභ, ditthි, මෝහ තනිකර ඉපදීමේ ශක්තියක් ඇති ධර්ම නෙවෙයි. අප දන්නවනේ ලෝභය කියන එක ධර්මයක් තමයි. දැන් මෙහි ඒ ආසව භව කියන එක අප දන්නවා බොහෝ කලක් సంతానගතව පවතිනව බැවින් ආසවේ කියලා කීවා. පල් වෙමින් පවත්නා බැවින් ආසවේ කීවා. එහෙම නැත්නම් අරූපාදී අරමුණු කරා වැగిරෙනවා, ගලා යනවා. ඒ නිසා ආසවේ කියන නමක්. දැන් ඒ රූපාදී අරමුණු කරා වැగిරෙනවයි, ගලා යනවයි කියන එක වන්නට මේ ධර්ම සිතක හට ගන්නට ඕන. නේ?
දැන් මේ ධර්ම සිතක හටගන්නේ නැති අවස්ථාවකදී මොකක්ද තත්ත්වය? මේ ධර්ම උපදින්නේ නැහැ සිතක. ඒවායේ ආසව බව තිබෙනවා. එතකොට ධර්මයක් හැටියට තිබෙනවද? ධර්මයක් හැටියට උපදින අවස්ථාවක් නෙවෙයි. ඒවා ගැන ඕන නම් අපිට කියත හැකි ඒවා අනාගතයේ ඉපදිය හැකි ශක්තියක්ව තිබෙන අවස්ථාවක් කියලා ඒක. නේ? දැන් පරමාර්ථයක් වන්නට පරමාර්ථ ධර්මයන් ඒ පරමාර්ථ වශයෙන් ලැබෙන අවස්ථාව. හැම පරමාර්ථ ධර්මයකටම තිබෙනවානේ නිර්වාණ පරමාර්ථය හැර. අනිත් පරමාර්ථයන්ට තිබෙනවා ඇතිවීමක්, පැවැත්මක්, ඇතිවීමක්, පැවැත්මක්, නැතිවීමක්. දැන් මේ පරමාර්ථ ධර්ම ගැන කතා කරන විටත් අපි කියන්නේ ඒවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. දැන් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන්නේ පරමාර්ථ ධර්ම මිසක අන්තිසිවක් නෙවෙයි. මම අනිත්‍යයි නෙවෙයි. එහෙම ගත්තොත් වැරදි. මමයි කියන එකේ අනිත්‍ය වශයෙන් දක්වන්නට මොනවත් නැහැ. අනිත්‍ය වන්නේ මමයි කියා සලකනු ලබන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයි අනිත්‍ය. මම අනිත්‍යයි කියන්නේ මම අනිත්‍ය කියන එකේ තේරුමක්. ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයි අනිත්‍ය. ඒවමයි දුකයි කියන්නේ. ඒවාටමයි අනාත්මයි කියලා කියන්නේ අනාත්ම වශයෙන් බලන්නේ ඒවමයි වෙන මොනවත් නෙවෙයි. දැන් අපි පසකට වෙලා භාවනා කිරීම වශයෙන් කරන්නේ මම කොහොමද කියලා බලන එක. නැහැ. ඒ මමයි කියා අපි පොඩි සැලකිල්ලක් දක්වන මේ ධර්ම පුඤ්ජය ගැනයි බලන්නේ. ඒ නිසා වෙන් කරගන්නේ මම වෙන් කරගන්නවාද නෑ. මමයි කියලා වෙන් කරන්නට දෙයක් නෑ. අපි හිතාගත්ත හිතවිලි මාත්‍රයක් පමණයි. තිබෙන්නේ නම් ධර්ම සමූහයක්. ඒ ධර්ම ඒවාට උවමනා කරන ඒවා ඇතිවීමට ඕනා කරන හේතුන් ප්‍රත්‍යයන් නිසා ඇති වෙනවා. ඒ ඇතිවන ධර්ම ඇතිව පවතින්නට ඒ ධර්මයන්ගේ තිබෙන ඒ කාලය ගත වුණාට පස්සේ ඒවා නැති වෙනවා. ඒ නිසා එකද ධර්මයක් වන් කාගේවත් කැමැත්තේ හැටියට පවතින ඒවා නෙවෙයි. එහෙම පවතිය හැකි බවක් ඒවායේ නැහැ. ඒ හැම ධර්මම ඇති වෙන නැති වෙන. ඒ ඇතිවීමට කලින් ඒක නැහැ. ඇතිවීමට කලින් නැහැ. ඉතින් ඇති වුණාට පස්සේ දිගට පැවැත්මකුත් නැහැ. ඒ නිසා කියන්නේ අහුත්වා සම්භූති උත්වා පටිවෙන්ති. නොතිබී ඇති වෙනවා, ඇති වී නැති වෙනවා. පරමාර්ථයන්ගේ ස්වභාවය ඒකයි. එහෙම ඇති වී නැති වෙන ස්වභාවය ඇති ඒ පරමාර්ථ ධර්ම වලට කියන්නේ සංකත පරමාර්ථ. සංකත. අසංකත පරමාර්ථ ධර්ම වශයෙන් තිබෙන්නේ එකක්මයි. ඒ තමයි නිර්වාණ. දැන් මේ සංකත ධර්මයි මේ සියල්ලම නමුත් ඒවා සිතක හටගන්නා අවස්ථාවේදී තමයි පරමාර්ථ ධර්මයක් වශයෙන් අල්ලගන්නට තිබෙන්නේ. පරමාර්ථ දැන් අපි කියනවානේ සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති. ඒ සරාග සිතේ කියන එක හටගන්නා විට සරාග සිතක් වශයෙන් එය දැනගන්න. එතකොට සරාගං ඒ සරාග සිතක් ඇති වෙනවා. මෙන්න මේ සරාග සිතක ඇතිවන ඒ රාගී බව සරාග කියන වචනය නැත්නම් ඒ නම ඒ සිත පිළිබඳව යොදන්නේ යම් ධර්මයක් නිසා නම් ඒ ධර්මයේ මෙතන කාමාසව භවආසව කියන වචන දෙකකින් දක්වලා තිබෙනවා. කාමාසව භවආසව. ලෝභයනේ. ලෝභ ධර්ම. එතකොට මේ ධර්මය ඇති වෙන්නට කලිනුත් නැහැ. ඇති වෙලා නැති වෙනවා ඊට පස්සෙත් ඒක නැහැ. ඒකේ ඇතිවීමකුයි පැවැත්මකුයි නැතිවීමකුයි උපාද ප්‍රතිභංග කියන ක්ෂණත්‍රයක්. අන්න එහෙම පවත්නා ඇතිව පවත්නා ඊළඟට නැතිවන ස්වභාවය ඇති.
ඒ පරමාර්ථයන්ගේ නූපන් අවස්ථාව ගැන සැලකනවා නම් කියන්නට තිබෙන්නේ ඒවා අනාගතේ කියලා. දැන් ඒකන ස්කන්ධ පිළිබඳව කතා කරන විට ඒ රූපස්කන්ධය කියලා දක්වන්නේ යම් කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං ඕලාරිකං වා සුකුමං වා අජ්ජත්තිකං වා බාහිරං වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යං දූරේ සම්තිකේ වා ආදි වශයෙන් ඒ 11 ආකාරයකින් දක්වන්නේ රූපස්කන්ධයට ඇතුළත් කරන ධර්ම. රූපස්කන්ධයයි කියලා පෙන්නන්නේ ධර්ම මොනවාද? අතීත අනාගත වර්තමාන. අතීත අනාගත වර්තමාන. ඒ කියන්නේ රූප හටන මෙතෙක් හටගත්තේ නැත්නම් ඒවා පිළිබඳව ඒවා අපේක්ෂා කොට කතා කරනවා නම් කියන්නට වන්නේ ඒවා අනාගතයි කියලා. ඊළඟට ඇති වුණු මොහොතේ සිට ඒවා නැතිවන තුරු ඒවා පිළිබඳව කියන්නට වන්නේ වර්තමානයි කියලා. ඇති වෙලා නැති වුණා නම් ඒවා පිළිබඳව කියන්නේ අතීතයි කියලා. අතීතයි. දැන් ඒ ඔක්කොම භවනා කරනකොට නම් ඒක සියල්ලම ගැන සලකනවා. ඒ කලාප සම්මර්ෂණෙහිදී එහෙම ගිය භවයේ රූප කිසිවක් ඒ ස්කන්ධ පංචකයට ඇතුළත් කිසිවක් මේ භවයට ආවේ නැත. මේ භවයේ පවත්නා ඒ ස්කන්ධාදී කිසිවක් අනාගත භවයට යන්නේ නැත. මේවා මෙහිදීම නැති වෙනවා. ඒ විදිහට ඒ සම්මර්ෂණය කිරීමක් මෙනෙහි කිරීමක් තිබෙනවා. ඉතින් එහෙම සලකන විට අතීත වර්තමාන අනාගත කියන ඒ රූපයන් පිළිබඳව සලකනවා. ඒ වේදනාවන් පිළිබඳව සංඥාවන් පිළිබඳවද ඒ සම්මර්ෂණය පවත්වනවා. දැන් මෙතෙක් හටගත්තේ නැති ඒවා පිළිබඳව අපට ආසාව උපදින්නේ නැද්ද? නේ? දැන් අපට දෙව්ලොව පිළිබඳව දැන් ආසාව තියෙනවා නම් ඒ දෙව්ලොව පංචස්කන්ධය පිළිබඳව තියෙන ආසාව දෙව්ලොව පංචස්කන්ධය තාම ලැබුණු නැති එකක්. ඒ අනාගත පංචස්කන්ධයන් පිළිබඳව ආසාවයි තියෙන්නේ. ඒ ආසාව. ඉතින් එතකොට දෙව්ලොව ස්කන්ධ පංචකයන් Tamanට අරමුණු වන්නේ. සමහර කෙනෙක් Tamanගේ රූපාකාරයේ කෙබඳු එකක් විය යුතුද කියලා හිතනවා දන්නේ නැහැ. ඒ ඔක්කොම මේ කාමාසව කියන එකට ඇතුළත්. කාමාසව. භවසව කියන එකට රූප අරූප භවය. දිට්ඨි ආසව දිට්ඨි කියන එක වරදවා දැකීම. වරදවා දැකීම එකක්ද තියෙන්නේ. කොච්චර තියෙන්නේ. ප්‍රධාන වරදවා දැකීම අපි හැමදෙනාටම තිබෙනවා. මේ සක්කාය දෘෂ්ටිය. සක්කාය. එදී මේ දිට්ඨාසවයෙන් ගැලවී ගන්න ලෙහෙසි බව. කොයිතරම් අමාරුද? ඒ කියන්නේ දැන් ඒක එහෙමමනේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. රූපං අත්තතෝ සමනුපස්ස. රූපේ ආත්ම වශයෙන් Tamanගේ ඒ දෘෂ්ටියෙන් දකි බල. මේ කුවාවේ සදාකාලික. සමහර විටක ඒ ආත්මය පිළිබඳව මේ ප්‍රභේද තිබෙනවා. දැන් සස්සතවාද තිබෙනවා. ඒකච්ච සස්සතවාද තිබෙනවා. ඒ වගේම උච්ඡේදවාදයක් තිබෙනවා. ආත්මය පිළිබඳව උච්ඡේදවාදයක් තිබෙනවා. ආත්මය පිළිබඳව සාස්වතවාදය තියෙනවා. ආත්මය පිළිබඳව ඒකච්ච සස්සතවාදය තියෙනවා. ඒකච්ච සස්සතවාදය කියන්නේ සමහර ඒවා සමහර ආත්ම සාස්වතයි සමහර ඒවා අසාස්වතයි. ඒකච්ච සස්සත. තව උච්ඡේදය ගැන ඒ මෙතනින් ඉවරයි කියලා. ඒක එක භවයන් පිළිබඳව සලකන එහෙම උච්ඡේදයන්. ඉතින් නොයෙක් දෘෂ්ටි ඒ විදිහට එන අහේතුකව අප්‍රත්‍යව මේ සියල්ලම ඇති වෙනවයි කියා ගන්න දෘෂ්ටියක් තියෙනවා. යම්කිසි විසම හේතුවක් නිසා ඇතිවන දේවල් වේ කියලා ගන්න දෘෂ්ටියක් තියෙනවා. විසම හේතුව කියන්නේ දෙවියෙක් මැව්වයි, බ්‍රහ්මයෙක් මැව්වයි කියලා ගන්න. එහෙම දෘෂ්ටි තියෙනවා. එහෙම නැතුව කාලවාදයේ කියන මේ කාලයට අනුව සිදුවෙන දේවල් ඇතිවෙන දේවල් කාලයෙන් සිදු කෙරෙන දේවල් කියලා කාලවාදීන් ගන්නවා. ප්‍රකෘතිවාදීන් කියලා කොටසක් ඉන්නවා. ওই විදිහේ දෘෂ්ටි රාශියක් තියෙනවා. ඒ එකද දෘෂ්ටියකටවත් ඇතුළත් නැහැ පටිච්ච සමුප්පන්නය කියන්නේ.
පටිච්ච සමුප්පාද වාදයට. ඒකයි බුද්ධ ආගමේ කියන්නේ. දෘෂ්ටි නෑ. බුදුහාමුදුරුවෝ එහෙමනේ. මේ වදාළේ ඒක දෘෂ්ටි දක්වලා මේ දෘෂ්ටි ඇතිවන්නේ මේ කරුණ නිසාය, මේන් පිටත්තර කරුණක් නිසා නෙවෙයි. එහෙම උන්වහන්සේ අවධාරණයෙන්ම වදාළා. දිඨාසරේ කියේ දෙසට මිත්‍යා දෘෂ්ටි. ඉතින් එතන තිබෙනවා සම්බන්ධයක්. දිට්ඨියෙත් අවිද්‍යාවයි. දිට්ඨිය අවිද්‍යාවේ සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ දිට්ඨිය ඇතිවීමට දුරු දෙන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාව. ඒ නිසා දිට්ඨිය නැති කර ගන්නට නම් හුදු දිට්ඨියම නැති කරනවායි කියලා කියන්නට බෑ. ඒ දිට්ඨිය ඇතිවීමට ඉවහල් වන අවිද්‍යාවත් නැති කරන්නේ. ඒ නිසානේ ඒ විපස්සනාව ගැන බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ විදර්ශනාවෙන් කරන්නේ පඤ්ඤා භාවනාවෙන් කරන්නේ අවිද්‍යා නිරෝධය. අවිද්‍යාව නැති කරන. සමථයෙන් කරනවායි කියා දක්වන්නේ තණ්හා නිරෝධය. ඒකට අභූත ඥානය ඇතිපත් දෙකකින් අපට ඊට වඩා අද කතා කරන්න බෑ. අපි අනිත් දවසේ කතා කරමු. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සී යතේති විචේතනං භූතිවා සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සී යතේති විචේතනං භූතිවා සබ්බේ ධම්මා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සී යතේති විචේතනං භූතිවා දුක්ඛපත්තා දුක්ඛා ගතත්තා නිකයා සෝකපත්තා නිකෝකා සති පාදනු ආකාශත්තාගේ කුමන්තා දේවා නාගාමී සිකා කුමන්තං මුනිස්වා චන්ද්‍රකම් සාසනං ආකාශත්තාගේ කුමන්තා දේවා නාගාමී සිකා කුමන්තං මුනිස්වා චන්ද්‍රකම් සාසනං ආකාශත්තාගේ කුමන්තා දේවා නාගාමී